ආයිබෝවන් ඔබ රූපවාහිනී දිවා ප්‍රති ප්‍රකාශයත් සමඟ මම දිස්නා යවනා කුමාරේ මුලින්ම ප්‍රවෘත්ති ශිෂ්‍යපාඨ. බසාහිර පාසැල්වල සිසුන්ගේ පැමිණීම ඉහළට. මැයි මාස අවසන් වීමට පෙර නව ගෘහස්ත ජල සබන්තා ලක්ෂයක්. දේශීය පුවත් බස්නාහිර පළාත ඇතුළුව දිවයිනේ සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය සහ මෙතෙක් ආරම්භ නොකළ සියලුම ශ්‍රේණී අද ආරම්භ කෙරුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි. බස්නාහිර පළාතේ පාසල්වල දරුවන්ගේ පැමිණීම ඉහළ මට්ටමක තිබූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීමෙන් පසු අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීම සිදු වූ අතර බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම අවස්ථා කිහිපයකදීම ප්‍රමාද කිරීමට පියවර ගැනුණා. ඒ වරින් වර උද්ගත වූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්. කෙසේ වෙතත් පසුගිය 15 වෙනි දින සිට බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 වැනි ශ්‍රේණිවල පන්ති ආරම්භ කෙරුණා. සෙසු පන්ති ආරම්භ කෙරුණේ අදයි. පාසල් පිහිටි යම් ප්‍රදේශයක් හුදකලා කෙරුණොත් අදාළ කාල සීමාව ඉක්ුත් වනතුරු එහි පාසල් පමණක් తాවකාලිකව වසා තැබීමට පියවර ගැනෙනවා. පාසල් පරිසරයට දරුවන් යලි අනුගත කර ඔවුන්ගේ මානසික සෞඛ්‍ය නැන්වීමට සුදුසු ක්‍රියාකාරකම්වල යෙදවීම සුදුසු වන අතර පාසල් ආරම්භ කරන වහාම විභාග කටයුතු සහ තරඟ සඳහා දරුවන් යොමු කිරීම යෝග්‍ය නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. පුද්ගල දුරස්ථභාවයේ පවත්වා ගනිමින් පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශද පාසල් වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව සිසුන් 15 දෙනෙකු දක්වා සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතුයි. සිසුන් 16 සිට 30 දෙනෙකු දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්වීමට නියමිතයි. සිසුන් 30ට වැඩි පන්ති කණ්ඩායම් 3කට බෙදා ඉගැන්වීම් සිදු කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් උපදෙස් දී ඇත්තේ. අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩල පාසලට කැඳවීමේදී අදාළ චක්‍රලේඛයට අනුව සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතුයි. ඇත්තටම අපි සතුටු වෙන පාසල ආරම්භ කිරීමට ගත තීරණය පිළිබඳව අම්මෝ ලොකු දෙයක්. ඉතින් මේක විභාග තියෙනවා. ඒවට සූදානම් වෙන්න ඕනේ. ඉතින් හැමදාම ගෙදර ඉඳලා බෑනේ කොරෝනා ඉඳන් අපි පරාද වෙන්න බෑ. ගෙදර හිටියත් දැන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඒගොල්ලෝ ඉගෙනීම් කරත් පාසලට ඇවිල්ලා එදිනෙදා කටයුතු කරන තරම් ඒක ඒගොල්ලන්ට හිතට දැනෙන්නේ නැහැ. අභියෝග මැද්දේ පාසල ආරම්භ කරන්න ලැබීම ලොකු දෙයක් කියලා මම හිතනවා. ඇත්තටම සතුටුයි පටන් ගත්තා. ගෙදර ඉඳලා එපා වෙලා තියෙන කම්මැලි. ඉතින් ඉස්කෝලේ පටන් ගත්තාම යාළුවෝ හම්බ වෙනවා. ඉතින් ඉගෙන ගන්න හම්බ වෙනවා. ඉතින් ඒක හොඳ. කාලයක් ගෙදර හිටිය ඉගෙන ගන්න බැරුව දැන් ඉගෙන ගන්න ආසයි. ගොඩක් සතුටුයි ළමයි ගෙවල් වල ඉඳලා ගොඩක් අමාරුවෙන් හිටියේ සෙල්ලම් කරන්න කෙනෙක් නැහැ. ඉගෙනුම් කටයුතු හරියට වෙන්නේ නැහැ. ළමයිත් එක්ක එකතු වෙන්න විදියක් නැහැ. ගොඩක් සතුටුයි ආරම්භ වෙච්ච එක ගැන. ඉතින් අනිවාර්යයෙන්ම හොඳ වැඩක්. සමස්ත දිවයිනේම පළමු වාරයේ සඳහා පාසල් අධ්‍යයන කටයුතු අප්‍රේල් මාස 9 වෙනි දින අවසන් කෙරෙනවා. දෙවැනි වාරයේ සඳහා පාසල් යලි ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් 19 වෙනි දිනයි. මේ අතර පාසල් බස් රථ මගින් දරුවන් සෞඛ්‍ය ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම ආදිය පිළිබඳව පොලිසිය අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා. තවමත් අපේ රටෙන් කොවිඩ් රෝගේ උවදුර ඒ වගේම කොවිඩ් රෝගය සම්බන්ධයෙන් තියෙන බිය දුරු වී නැහැ. ඒ නිසා පළමු කාරණය විය යුත්තේ පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී නිරන්තරයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත විධි අනුගමනය කිරීමට ඔවුන්ට උපදෙස් දීම, මෙවැනි වාහන පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් ලබා දීමට රථවාහන රාජකාරී භාර පොලිස් ප්‍රධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. නිරන්තරයෙන් වාහනයක් තුල දරුවන් ගමන් කරන අවස්ථාවේදී ඔවුන් මුහුණු ආවරණ පැළඳා සිටීමට උපදෙස් දී යුතුයි. ඒ වගේම කුඩා දරුවන් ප්‍රවාහනය කරන අවස්ථාවලදී සමහර විට ඔවුන්ගේ නොදැනුවත්කම නිසා මුහුණු ආවරණ ඉවත් කරන්න පුළුවන්. නැත්නම් වෙන අයෙක් එක්ක මාරු කර ගන්න පුළුවන්. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් දිනපතා දැසන එම වෑන් රථය නැත්නම් බස් රථය පටන් ගන්න අවස්ථාවේදී දරුවන්ට උපදෙස් දීම වැදගත් වෙනවා. අස දිසි ශාක්‍ය සුගත මහසෑය කූරකල පුදබිමේ ස්ථාපනය කෙරෙනවා. නව චෛත්‍යයට මුල්කල තැබීම ඊයේ සිදු කෙරුණා. මෙය පුරාවිද්‍යා භූමිය ආරක්ෂා වන පරිදි ඉදිකිරීමට පියවරගෙන තිබෙනවා. කූරගල පුදබිම පිහිටා ඇත්තේ සබරගමු පළාතේ බලංගොඩ ප්‍රදේශයේ ආශ්‍රිතවයි. එය ක්‍රිස්තුපූර්ව දෙවන සියවසට අයත් සෙල්ලිපි හා කටාරම් වලින් යුක්ත ස්ථානයක්. මෙහි මහරහතන් වහන්සේ වැඩ සිටි බවටද විශ්වාස කෙරෙනවා. අක්කර 54ක භූමි ප්‍රදේශයක පැතිර පවතින කූරගල පුදබිමෙන් මානව ජනාවාස පිළිබඳ තොරතුරු රසක් හමු වී තිබෙනවා. පසුකාලීනව විවිධ පිරිස් විසින් පුදබිමේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් වලට හානි සිදු කර තිබුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්ව සිටි සමයේ කුරගල භූමියේ අනවසර ඉදිකිරීම ඉවත් කර එය සංරක්ෂණය කිරීමට ක්‍රියා කළා. වෙසක් කාඩ් එකක බුද්ධ පිළිමයක් සාක්කුවේ දාගෙන මේ පූජා භූමියට එන්ට අවකාශය අවසරය තිබෙන්නේ නැති භූමියක්, බෞද්ධ කොඩියක් ඔසවන්ට අවකාශයක් තිබෙන්නේ නැති භූමියක්, මේ වැඩ ඉන්න මේ මහා භූමිය තුල වසරකදී සත්තු දහස් ගාණක් තමන්ගේ ජීවිතය පූජා කරලා මේ රුධිරය මේ වැස්සේ වතුර ගලාගෙන යනවා වගේ මේ මහා භූමියේ රුධිරය ගලාගෙන යන භූමියක් බවට පත් වෙලා තිබ්බ යුගයක් තිබුණා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කෘතවේදීත්වය සිහිපත් කරනවා වත්මන් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් එවකට ආරක්ෂක ලේකම්තුමන්ව ඉන්න කාලේ මේ ස්ථානයට පැමිණිලා ඒ මහා සාපකරෝ අභාග්‍ය සම්පන්නෝ ස්වභාවයෙන් මේ භූමිය නිදහස් කරා. එතුමා අතිශයින්ම අපට ශක්තියක් වුණා. ඒ වගේම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් අපට විශේෂයෙන්ම ලොකු ශක්තියක් වෙනවා මේ කටයුතු සිදු කිරීමේදී. කෝරගල පුදබිමේ ඉදිකිරීම ආරම්භ කරනු චෛත්‍ය අඩි 100ක උසින් යුක්තයි. ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන රාමාඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලාවේ විමල යන හිමිවරුන්ද සියලු නිකායන් වල අනුනායක හිමිවරුන්ද වැඩම කර සිටියා. නව චෛත්‍යයේ ඉදිකිරීම නෙල්ලිගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරු කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ක්‍රියාත්මකයි. අපි කරුණා මෛත්‍රිය කියන ගුණාංග පෙරදරි කරගෙන කටයුතු කරන පිරිසක්. නමුත් අපේ උරුමය යට කරලා පාගා දාන්නට ඉඩ තියන්නට ඉඩ දෙන්නෙත් නැහැ. එහෙම කරනවා නම් සිංහල බෞද්ධ භික්ෂුන් වහන්සේලා නොවේයි අපි. ඒ පුරාවිද්‍යා ස්ථානයක පොඩි වැසිකිලි වල කපා ගන්න ඉඩ දෙන්නේ නැහැ. මේක දන්නවා අපේ ගරු ජනාධිපතිතුමා. එතුමා මේ ළඟදී පුරාවිද්‍යාවේ සම්බන්ධ අය ගෙන්නලා ඒ වෙනුවෙන් අනතක් හදන්ට ලෑස්ති කරලා ඒක අපේ ගරු ජනාධිපතිතුමා ගත දැඩි තීරණයක්. එහෙම තමයි විය යුත්තේ. එහාට මෙහාට වෙනෙන අය මේ පාලනය සඳහා හොඳ නැහැ. ස්ථාවරව පවතින්න ඕන. කෙලින් වැඩ කරන්න ඕන. කෙලින් කතා කරන්න ඕන. කෙලින් ක්‍රියා කරන්න ඕන. අමාත්‍ය කෙහෙලි රඹුකැල්ල මහතාද මෙහිදී අදහස් පළ කළා. පහුගිය වසර කිහිපය තුළ මේ රටේ බෞද්ධ පුනර්ජීවනය වෙනුවෙන් සහ බෞද්ධ ආගමට සහ ජාතියට ආගමට ඇති වෙලා තියෙන තර්ජනයන් සම්බන්ධව විවිධ අවස්ථාවල විවිධ කතිකාවන් වලට වාචනය වුණා. මම විශ්වාස කරනවා රටේ ජාතියේ වාසනාවට ජාතියට පනපවන්නට ආගමට පනපවන්නට ශක්තිමත් නායකත්වයක් සමග බොහෝ දේවල් වෙනස් වීමේ පෙර සුබ ලකුණු පෙනෙමින් තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා දුරකථනයෙන් අමතලා මට ප්‍රකාශ කරා මේ වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ආශිර්වාද කරන බවත් ප්‍රකාශ කරන්නයි කියලා එතුමා මගෙන් ඉල්ලා තිබ්බා. මට කිව්වා මේ වැඩපිළිවෙලවල් සියල්ල එකට අරගෙන අපි බෞද්ධ පුනර්ජීවනයක් සහ සිංහල බෞද්ධ රටක් හැටියට ඉදිරියට ගෙනියන්නට තියෙන බාධාවන් අපි හොයලා බලලා ඒවට අපිට දෙන්න පුළුවන් විසඳුම් ලබා දීලා ඒ ඉදිරියට ගෙනියනවා කියන එක ප්‍රකාශ කරා. මම ඉල්ලා සිටිනවා බුද්ධ ශාසන උපදේශක සභාවේ ගරුතර නායක ස්වාමීන් වහන්සේලාගේ අවසරයට යටත්ව ලබන වෙසක් උත්සවය ජාතික උත්සවය කූරගල පුදුබිමේ අපි පවත්වන්නට කටයුතු කරමුයි කියන ඉල්ලීම යෝජනාව මම යෝජනා කරනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාරයට කිරිකොබ්බෑකඩුව අමාත්‍ය සී.බී. රත්නායක රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහතුරුන් ඇතුළු ජනතා නියෝජිතයන්ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක්ද පුණ්‍යෝත්සවයට එක්ව සිටියා. මේ මාසය වන විට නව ග්‍රහස්ත ජල සම්පදතා ලක්ෂයක් ලබා දීමට හැකි වනු ඇති බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අවිස්සාවේල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. ගලිගමුව වවුනියාව මුලතිව් මේ ප්‍රධාන ජල සම්පාදන යෝජනා ක්‍රම මේ මාසයේ ඉදිරි මාසයේ දෙකෙහි ආරම්භ වෙනවා. ඊට අමතරව ප්‍රජා ජල ව්‍යාපෘතීන් තවත් 40ක් 50ක් ආරම්භ වෙනවා. මේ අනුව ලක්ෂයකට වැඩි ජනතාවකට ගෘහස්ථයන්ට ජලය ලබා දීමට මේ අදත් මැයි මාසයේ මැද හරිය වන විටත් අපට හැකි වෙනවා. ඒ නිසා අපි මේ ජල දිනය අපගේ ලංකාවේ ජල සැපයුම් මහෝත්සවයක් ඇටියට අපි නම් කරගෙන තිබෙනවා. ලෝක ජලදින නිමිතින් සීතාවකපුර නගර සභාව සහ රවින්ද්‍ර ජයසිංහ පදනම එක්ව චිත්‍ර හා රචනා තරගාවලියක් සංවිධානය කර තිබුණා. ඒ හෝමාගම සහ ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවල පාසල් සිසුන් සඳහායි. තරගාවලියේ ජයග්‍රහණය ලැබූ සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතිකපත් මෙහිදී ප්‍රදානය කෙරුණා.
සම්බුද්ධ ශාසනයට කුලදරුවන් පූජා කළ දෙමාපියන් වෙනුවෙන් නිවාස ඉදිකර දීමේ මිහිඳු සෙවණ නිවාස ව්‍යාපෘතිය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පොළොන්නරුවේදී ආරම්භ කෙරුණා. සම්බුද්ධ ශාසනයට තම දරුවන් පූජා කළ ස්ථිර නිවාස නොමැති පොළොන්නරු දිස්ත්‍රික්කයේ පවුල් 64ක් සඳහා මෙම මිහිඳු සෙවණ නිවාස ව්‍යාපෘතියේ මූලික අධීර යටතේ නිවාස ලබා දීමට නියමිතයි. එහි සමාරම්භය සනිටුහන් කරමින් මැදිරිගිරිය මණ්ඩලගිරිය ප්‍රදේශයේ පදිංචි මාපිය යුවලක් වෙත නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 6 බැගින් එම පවුල් 64 සඳහා මූල්‍යමය චෙක්පත් පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත් යන මහත්වරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. වර්තමානයේ වෙනකොට මේ වෙහෙර විහාරස්ථාන ගොඩනගනවා වගේම බෞද්ධ දර්ශනය රට පුරා වගේම ලෝකයාට රැගෙන යනවා. ජාතිය භාෂාවන් හසුරවන්න පුළුවන් සංඝ පරපුරක් අපි බිහි කරන්න ඕනේ කියන විශ්වාසය අපි. ඒ වගේම තමයි බෞද්ධ දර්ශනයත් එක්ක සමීපව සම්බන්ධකම් තියෙන චීන, කොරියානු, ජපාන වැනි භාෂා අපේ මහා සංඝරත්නයට හදාරන්න අවකාශය නිර්මාණය කරනවා. ඒ තුල අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී බෞද්ධ දර්ශනය ආරක්ෂා කරන ගමන් ලෝකයාට මේ දායාද කරනවා. ඒ තුල අපි විශ්වාස කරන්නේ ශාසනයට දායාද කරපු දෙමව්පියන් තමන්ගේ දරුවා ඇගයීමට ලක් කරනවා වගේම ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ වගකීමත් අප සතුව තියෙනවා. අපි තරුණ අමාත්‍යාංශයේ විදියට අපි හඳුන්වන්නේ භෞතික සම්පත් ගොඩනගෙනකොට ඒහා සමානව දියුණු වෙන මානව සම්පත ගැන අපි වැඩි අවධානයක් යොමු කළා. ඒ ක්‍රීඩාව වෙන්න පුළුවන්, තරුණ කටයුතු වෙන්න පුළුවන්. භෞතික සම්පත් කෙතරම් ගොඩනැගුවත් රටේ මානව සම්පත අපිට ගොඩනගා ගන්න බැරි වුණොත් ඒ භෞතික සම්පත් වල සැබෑ ඵල ප්‍රයෝජන අපේ අනාගත පරම්පරාවට ලැබෙන්නේ නැහැ. මේ අතර අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දීමේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නිවසක් ලබා දීමද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. සහතික මෙලට වී ලබා ගැනීමේ රජයේ වැඩසටහන උතුරු පළාතේ ඊයේ ආරම්භ කෙරුණා. අස්වනු නෙලන ස්ථානයටම ගොස් වී මිලදී ගැනීම තම අභිප්‍රාය බව වියලි මණ්ඩලය පවසනවා. අතරමැදියන්ගෙන් තොරව තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලැබීම පිළිබඳ ගොවීන් රජයට ප්‍රශංසාව පළ කරනවා. වවුනියාව පූන්තොට්ටම් ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් වී මිලදී ගැනීම නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා. මේ වන විට මිලදී ගෙන ඇති වී ප්‍රමාණය කිලෝ ලක්ෂ 4ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධානවල සම්මේලන දිවයින පුරා මේ දිනවල පැවැත්වෙනවා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි. ජාතික පෙරපාසල් ගුරු වෘත්තීය සමිතියෙහි පුත්තලම දිස්ත්‍රික් සම්මේලනය ඊයේ පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පෙරපාසල් ගුරුවරයන් සඳහා දීමනාවක් ලබා දීමට කඩිනමින් ක්‍රියා කරන බවයි. සිව්දෙස සුරැකී සිව්වසර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා පොදුජන වතු සේවක සංගමේ මාතරේ දිස්ත්‍රික් සම්මේලනයේද ඊයේ පැවැත්වුණා. ඒ රත්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ දිසානායක නාලක කෝට්ටේගොඩ යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ බදුල්ල දිස්ත්‍රික් පෙරපාසල් වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ හමුවක්ද ඊයේ පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය පී.එල්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. යහපත් වැඩපිළිවෙලක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම විටම සහාය දෙන බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වත්මන් රජයට සහාය ලබා දෙන්නේ එම අරමුණෙන් බවයි ඔහු පවසන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදකොළඹ ආසන බල මණ්ඩල සහ අනුබද්ධ සංවිධාන පිහිටුවීමේ අවස්ථාවට එක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියා. උත්සවය ඊයේ පැවැත්වුණේ කොළඹ ඩාලී පාරේ පක්ෂීය මූලස්ථානයේදී. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේ රටේ තිබෙන ප්‍රශ්න අප විසින්ම විසඳා ගැනීමේ වැඩපිළිවෙලක් සඳහා. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයට සහයෝගය දෙමින් එතුමාගේ රජයට ඇයි සහයෝගය දෙන්නේ? ඇයි මේ තියෙන ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය දෙන්නේ? ඒ සහයෝගය දෙන්නේ මේ රටේ අද ජනතාවගේ තිබෙන ප්‍රශ්න විසඳීම සඳහා. අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩු බලයක් තිබුණත් නැතත් රටට යහපත් වැඩසටහනක් වෙනුවෙන් අපි හැම වෙලේම අපි පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. ඒ නිසා අපිට අද රටේ තිබෙන
ආර්ථික දේශපාලන සමාජ ප්‍රශ්න මේවා හදිස්සියේ ඇතිවෙච්ච ප්‍රශ්න නෙවෙයි. දීර්ඝ කාලයක පටන් ආපු ප්‍රශ්නවල එක් අවස්ථාවක්. විශේෂයෙන්ම වර්තමානයේ තුල අද දවස තුල අපි විතරක් නෙවෙයි ලෝකයේ සියලුම රටවල් ආර්ථික වශයෙන් බරපතල ප්‍රශ්න වලට මුහුණ දීලා තිබෙනවා. කොරෝනා වසංගතයත් එක්ක සෑම රටකම ආණ්ඩු විසින් ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළවල්, ජනතාවාදී වැඩපිළිවෙළවල්, ජනතා හිතකාමී වැඩපිළිවෙළවල් එන හිටියා කොරෝනා වසංගතය තුල මේ පහුගිය අවුරුද්දක්. 34 වැනි තරුණ සේවා රූපවාහිනී වොලිබෝල් තරගාවලියේ ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පිරිමි අංශයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට කරත්තිනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කණ්ඩායම සමත් වුණා. එහි කාන්තාංශයෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තොටගමුව ලයන්ස් කණ්ඩායමයි. තරගාවලියේ මූලික වටේ තරග ඊයේ අවසන් වුණා. තරග පැවැතුනේ බද්දේගම ක්‍රීඩා සංකීර්ණයේදී. වයස අවුරුදු 15ත් 25ත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත පිරිමි කණ්ඩායම් 20ක්, කාන්තා කණ්ඩායම් 12ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණා. ඒ සමගින් රූපවාහිනී දිවා ප්‍රතිප්‍රකාශය නිමවට පත්වනවා.